අයිබෝවන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් සමගින් ඔබ හමුවන මම චන්දර ජයසිංහ මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් වාර්තා කරමින් ඊයේ ආසාදිතයන් 1923ක් අදත් ආසාදිතයන් 1150ක් සමස්ත කොවිඩ් මරණ 700ක්ම වයි. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000ක් දිවයිනට ඉදිරියේදී අපි පයිස එන්නතත් අපේ රටට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 9ක් අද හුදකලා කෙරේ. අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි. සිසුන් 1,94,297කට සරසවි වරම්. කඩුළු 11ක් රැගෙන ගෙදර ගිය ප්‍රවීන්. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මේ වන විට දිස්ත්‍රික්ක 13ක පොලිස් බල ප්‍රදේශ 43කට අයත් ග්‍රාම සේවා වසම් 86ක් හුදකලා කර තිබෙනවා. ඉන් දිස්ත්‍රික්ක 5කට අයත් ග්‍රාම සේවා වසම් 9ක් හුදකලා කරනු ලැබුවේ අද උදෑසනයි. මේ අතර මුව ආවරණ නොපළඳින සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් 5075 දෙනෙකු අත්අඩංගුවටගෙන 5000කට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. COVID-19 වෛරසය පැතිරයාම හමුවේ පාලනය කිරීම සඳහා COVID-19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මගින් අවස්ථා කිහිපයකදීම ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කරනු ලැබුවා. ඒ අනුව අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 5කට අයත් ග්‍රාම සේවා වසම් 9ක් හුදකලා කරනු ලැබුවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබෙනවා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්බුවල ග්‍රාම සේවා වසමද අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි හුදකලා කරනු ලැබුවා. ගම්පා දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙනිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරී වසම් 2ද හුදකලා කර තිබෙනවා. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරී වසම සහ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි හුදකලා කරනු ලැබුවා. තවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරී වසම සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩයිස් වත්තද හුදකලා කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අනුව දිස්ත්‍රික්ක 13කට අයත් පොලිස් බල ප්‍රදේශ 43ක ග්‍රාම සේවා වසම් 86ක් යලි දැනුම් දෙනතුරු හුදකලා කර තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග නිසි අයුරින් නොපිළිපදින්නේ නම් ඊට එරෙහිව ගනු ලබන තීරණ දැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යහමුවේදී අද අදහස් පළ කෙරුණා. කියන තත්ත්වයන් සම්බන්ධව විශ්ලේෂණය කරමින් කොටස් වශයෙන් අවශ්‍ය ප්‍රමාණයට ඒ කර යුතුයි කියන මතයේ ඉන්නවා. ඉදිරියේදී සමහරක් වෙලාවට මම කිව්වා වගේ හෙට දවස වෙනකොට සමහරක් වෙනත් හින්දුවක් ගන්න පුළුවන්. දවස වෙනකොට ගන්නට පුළුවන්. ඒ තියෙන තත්ත්වයන් විශ්ලේෂණය කරමින් පාලනය තුල පාලනයක් ඇති කිරීමට හැකියාව තුල කටයුතු කරමින් සිටිනවා. අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරන ලබන විශේෂ මුර සංචාර වැඩි කර තිබෙනවා. මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට උත්සාහ කළ බවට සැක කරන පුද්ගලයන් 86 දෙනෙකු සමග ඉන්දිය ධීවර යාත්‍රා 11ක් මෙරටට ඇතුළුවීම වළක්වාලීමට නාවික හමුදාවට හැකි වුණා. මේ අතර මුහුණු ආවරණ නොපෙළඳීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් නොපිළිපදින පුද්ගලයන් සොයා අදත් ප්‍රදේශ රැසක හදිසි පරීක්ෂා කිරීම සිදු කෙරුණා. පිළියන්දල හා කැස්බෑව යන නගරවල මහ ජනතාව දැනුවත් කිරීම සහ උපදෙස් ලබා දීමේ වැඩසටහනක් අද දවස පුරා ක්‍රියාත්මක වුණා. මාස්ක් ගන්න තියෙනකොට කොයි වෙලාවකවත් ඔබලා වාහනේ ළඟ ගන්න එපා. ඉවත් කළා දාන්න. අපි හැමතිස්සෙම මාස්ක් ගන්න ගලා මොනවද කරන්නේ? දැන් ඒකත් බයරක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන පොලිස් බල ප්‍රදේශ කිහිපයක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්ද අද දවස පුරා පැවැත්වුණා.
මාක්ස් දාන්න කියලා මුළු ඔක්කොටම කියලා තියෙනවා. මිනිස්සු මෙතන නිතරම ගැවසෙනවනේ. අනිත් එක වගේ විත ගන්න කී දෙනෙක් ඉන්නවද මෙතන? තවද රිකිල්ල ගස්කඩ පදිය පැලැල්ල සහ හංගුරන් කෙත යන ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අද ආරම්භ කෙරුණේ මෙලෙසින්. පසුගිය පැය 24 කාලය තුල නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 218 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුල අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 5075ක් පමණ වෙනවා. මෙයින් 5000කට පමණ මේ වන විටත් අඩු පවරා තිබෙනවා. එන්නත් මාත්‍රා මෙලටට ලබා ගැනීමේදී මූල්‍යමය තත්ත්වය බාධාවක්ව පවතින බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රමුක්වැල්ල මහතා අද ප්‍රකාශ කළා. මේ අතර මෙරටට ඇනවුම් කළ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතෙහි පළමු මාත්‍රා 15000 අදාළයම මෙරටට රැගෙන ආවා. 15,000කින් සමන්විත රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතුගේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී බහර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ මෙරට රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා එක්ව සිටියා. ලංකාවට මේ මාසය තුර ලක්ෂ 6කුත් ඊළඟට ලක්ෂ 8කුත් එතෙන් සිට මිලියන 1.2 බැගින් ඉතුරු මාස කිහිපය තුළ ලංකාවට මෙම එන්නත ලබා දීම සඳහා අපි කිසිම අත්සන් කරලා තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා රුසියාවෙන් එන්නත් මාත්‍රා මිලියන 13ක් දක්වා අපේ රටට ලැබෙයි කියලා. ඉදිරියේදී අපි ෆයිසර් එන්නතත් අපේ රටට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අනතුරුව එම එන්නතුගේ ශීතකරණ පහසුකම් සහිත රථයකින් අද අලුයම 4ට පමණ කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන විත් ගබඩා කෙරුණා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙලි රමුක්කෙල්ල මහතා පැවසුවේ එන්නත් මාත්‍රා මෙරටට ලබා ගැනීමේදී මූල්‍යමය තත්ත්වය බාධාවක්ව පවතින බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. මතවාදයක් ගෙනියනවා මේ ගැන ලබා ගැනීමට යම් කිසි විදිහේ ආර්ථික එහෙම නැත්නම් මුදල් වල එහෙම කිසිම ප්‍රශ්නයක් කිසිම අවස්ථාවක අපිට නැහැ කියන එක දැඩි ලෙස ඉතාමත්ම ප්‍රබලව ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනේදී පුද්ගලයින් 23135 දෙනෙකුට ලබා දී ඇති අතර ඒ අනුව කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ වන විට ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,17,571ක්. ඊයේ රාත්‍රියේ ස්වර්ණ වාහිනියේ විකාශය වූ මහජන සේවය පිණිසයි වැඩසටහනේදී කොවිඩ් එන්නත පිළිබඳව මෙලෙස අදහස් පළ වුණා. මේක එකම විසඳුම වෙන්න බෑ. ලෝකේ රටවල් තියෙනවා මේ එන්නත් පිළිබඳවම විශ්වාස නොකර ස්වයන් විනයත් එක්ක මේ රෝගය පාලනය කරපු අවස්ථා. COVID-19 ආසාදිතයන් 1150 දෙනෙක් අදත් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,14,826ක් දක්වා ඉහළ ගියා. මේ අතර මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 709ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටින් ඊයේ ආසාදිත මරණ 13ක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 700 සීමාව ඉක්මවා ගියා. ඉන් මරණ 11ක්ම වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්. ඒ දිවුලපිටියේ පදිංචිව සිටි 44 හැවිරිදි කාන්තාවක්, ජයල පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, මිගමුව පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙක්, බොරැල්ල පදිංචිව සිටි 22 හැවිරිදි පුද්ගලයෙක්, මෝදර පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙක්, පානදුර පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවක්, බුලත් සිංහල පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවක්, ගම්පා පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, මාළඹේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙක් සහ 82 හැවිරිදි කාන්තාවක්. මීට අමතරව මාවිල් මඩ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක් සහ නුවරඑළියේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක්ද මිය ගොස් තිබෙනවා. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 1923 දෙනාගෙන් 10 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයන්. සෙසු ආසාදිතයන් 1913 දෙනා අලුත් අවුරුදු පොකුර ආශ්‍රිතව වාර්තා වී තිබෙනවා. දිස්ත්‍රික්ක 24ක් ආශ්‍රිතව වාර්තා වී ඇති මෙම ආසාදිතයන්ගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 529ක්. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ පිළියන්දලින් වන අතර එම සංඛ්‍යාව 60ක්. එලෙස ඊයේ දිනේදීත් පිළියන්දල ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වුවද පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය ඉවත් කිරීමට පෙරේදා දිනේ කටයුතු කර තිබුණා. උදේ පිළියන්දල ලොක්ඩවුන් කරන මොහොත වෙනකොට මේ පළාතේ කවුරුවක් දැනගෙන හිටියේ නැහැ මේ පළාතම ලොක්ඩවුන් කරනකොට. ඒ පිළිබඳව බුද්ධි අංශයේ විවිධ අංශවල තොරතුරු වරුන් තිබුණේ මේ පළාතම ලොක්ඩවුන් කළ යුතු නැtei කියලා. ඒ අනුව අපි ඉල්ලීමක් කරා ඒක පරීක්ෂා කරලා බලලා යම්කිසි ලිහිලක් දෙන්න පුළුවන් නම් ඒ ලිහිල දෙන්න කියලා. පිළියන්දල නගරේ එහෙම රෝගීන් මතුවෙලා නැහැ. ඒ හින්දා බුද්ධි අංශවල තොරතුරු එකතු කරලා හිටා. ඒ පිළිබඳව තීන්දුවක් ගන්න කියලා අපි ඉල්ලීමක් කරා. සෞඛ්‍ය බලධාරීන් ඒකට සාකච්ඡා කරලා
ඒ සමහර කොටස් නිදහස් කරා. ඒක තමයි වුණේ. මේ පළාතේ ජනතාවගේ සුබසිද්ධිය වෙනද එයාගේ පහසුකම් වෙනුවෙන් පෙනී හිටින්න මට අයිතියක් තියෙනවා. ඒ අයිතිය තමයි මම ක්‍රියාව. එහෙම නැතුව කාටවත් බලපෑමක් කරේ නෑ අපි. මගේ ඉල්ලීම වුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට මම ලිඛිතව ඉල්ලීමක් කරා. මුළු පිළියන්දල ප්‍රදේශයේම ලොක්ඩවුන් කරන්න කියන එක තමයි අපි ඉල්ලීම කරේ. නමුත් ඒක මගේ දැනුවත් වීමකින් තොරව තමයි එහෙම සීමාවන් අයින් කරේ. නමුත් ඇත්තටම දැනටත් මගේ ඉල්ලීම මේ විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමක් මගින් පමණයි මෙම අපේ බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ට කරගන්න පුළුවන් කියන්නේ. මේ අතර හුදකලා කර තිබූ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය දේශපාලන මැදිහත්වීමක් මත හුදකලා බවින් ඉවත් කළේ යන්න පිළිබඳව අද පැවති මාධ්‍යම කිහිපයකදීම අදහස් පළ වුණා. ඊයේ දිනේදී අපිට වාර්තා වුණා කැස්බෑව බලප්‍රදේශයේ සංචාරණය පිළිබඳව ගත තීරණ යම්කිසි පිරිසක් විසින් වෙනස් කරන බව. මොකද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි මේ සම්බන්ධ අවසාන තීරණය ගන්න. මේක හුදෙක්ම තාක්ෂණික තීරණයක්. මේක විද්‍යාත්මක පදනමක් මත ගත තීරණයක්. ජනතාව සුරක්ෂිත කිරීමට ගත තීරණයක්. ඒ තීරණය කවුරුන් හෝ දේශපාලඥයෙක් ව්‍යාපාරිකයන් එක්ක එකතු වෙලා මේ වෙලාවේ තීරණය කරනවා නම් මෙහෙම කරන්නේ නැහැ. ඒ ප්‍රදේශ විවෘත කරනවා කියලා ඒක බරපතල තත්ත්වයක්. මේක පාලනය කරන්න ගන්න ක්‍රියාමාර්ග යම්කිසි කෙනෙක් අවහිර කරනවා නම් ඔවුන්ට විරුද්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. බොහොම පැහැදිලිව මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නේ සෞඛ්‍යංශ විසින් අපි නැවත බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙම තීන්දුව ගැනීමට මහජන නියෝජිතයින් හෝ දේශපාලකින් කිසිවිටක සම්බන්ධ වෙන්නේ නැහැ. රෝගීන්ගේ ඝනත්වය සහ පැතිරියාමේ තීව්‍රතාවය සමග අදාළ ස්ථාන පිළිබඳව තීන්දුව తీරන ගැනීමට අදටත් සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරීවරයාට පළාත් සෞඛ්‍ය සේවා අධිකාරීවරයාට කොවිඩ් මර්ධන බලකාය සමග කටයුතු කළා. ඒක ප්‍රකාශයටපත් කිරීමේ හැකියාවක් ප්‍රාදේශීයවත් එම ප්‍රකාශයටපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒකට අපි නැවත සඳහන් කරනවා බොහොම පැහැදිලිව දේශපාලන බලපෑමක් කිසිවිට සිදුවන්නෙත් නැහැ සිදුවීමට ඉඩක් ඇත්තෙත් නැහැ කියන කාරණය. මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන්ද සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36124ක් දක්වා ඉහළ ගියා. කොළඹ දිස්ත්‍රික්කයේ පහුගිය කාල වකවානුවේ කොවිඩ් ආසාදිතත්වයක් වාර්තා වුණ රෝගීන් බොහෝ විට නිවෙස්වල සැඟව සිටින්නට උත්සාහ කරා. නමුත් මෙවර ඉතාමත්ම දරුණු ලෙස කොවිඩ් වෛරස් තත්ත්වය ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඒ නිසා කොළඹ දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බිය වෙන්න එපා. අතරමැදි කඳවුරු වලට යොමු කිරීම කළා කොළඹ දිස්ත්‍රික්කයේ තුලම පුළුවන් තරම් රඳවා ගැනීමට අපි උත්සාහ කරනවා. ප්‍රතිකාර ලබා දීම සඳහා ඒ නිසා නිවෙස්වල නොසිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දීම් කර රෝගිය ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 264 දෙනෙකු වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 8450 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 232 දෙනෙකු වාර්තා වීමත් සමග එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21182ක්. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 154 දෙනෙක්, කුරුණෑගලින් ආසාදිතයන් 122 දෙනෙක් වාර්තා වුණා. මොරටු මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සේවකයන් 10 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ඇතුළු 50 දෙනෙකු ගෘහස්ත නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 30 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. රත්නපුර ඇලපාත දඹුල්විටිය ප්‍රදේශයේ ආසාදිතයන් 28 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ පසුගිය 28 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි. අලුත්ගම රාජ්‍ය බැංකු ශාඛාවක නිලධාරියෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග එම බැංකු ශාඛාව తాවකාලිකව වසා දැමුණා. එහි සේවකයන් 20 දෙනෙකු ගෘහස්ත නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. හැටන් බොස්කෝ දෙමළ විද්‍යාලයේ ගුරුවරියකට සහ සිසුවෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 31 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. කෑගල්ල නගරයේ පිහිටි වෛද්‍ය රසායනාගාර සේවිකාවකට COVID-19 ආසාදනය වීමත් සමග එම ආයතනයේ తాවකාලිකව වසා දැමුණා. අදාළ සේවිකාව රසායනාගාරය තුළ සේවය කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අදාළ ආයතනයේ වසා දැමීමට පියවර ගත්තේ අදාළ සේවිකාවටද දැඩි ලෙස අවවාද කරමින්. දඹුල්ල තොගවෙලසැල් රැසක් වසා දැමීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. ඒ ප්‍රදේශයේ පවතින COVID-19 ආසාදිතයන්ගේ වර්ධනයත් සමගයි. රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඒ ඊයේ සහ පෙරේදා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි. මෙම ආසාදිතයන් රුහල්ගත කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති හේයින් ශිෂ්‍ය නේවාසිකාගාරවල රඳවාගෙන ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කරන බවයි මිහින්තලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලය පැවසුවේ. මෙම ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් 250කට අධික පිරිසක් නේවාසිකාගාර තුළම නිරෝධායනයට යොමු කර තිබෙනවා.
COVID-19 ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වීමත් සමග පිටකොට්ටේ පිහිටි භූවිද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය తాවකාලිකව වසා දැමුණා. පසුගියදා එහි සේවකයන් 42 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කරනු අතර එහි ප්‍රතිඵල අනුවයි එම ආසාදිතයන් හඳුනා ගැනුනේ. මේ යන විදිහට අපි ඉදිරියට ගියොත් ඉදිරි දින කිහිපයේ අපිට ඉතාමත්ම භයානක සහ අවදානම් රටක් තමයි ඉතුරු වෙන්නේ. මේ අවදානම් තත්ත්වය අපිට වළක්වා ගැනීම සඳහා සියලුම දෙනා Tamanගේ වගකීම් ඉතා හොඳින් ඉටු කරන්න, නැත්නම් අපිට ඉතුරු වෙන්නේ හෙට දිනේ ඉන්දියාවක් කියන එක අපි අවධාරණය කරනවා. COVID-19 ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් ගත වූ දින 7 තුළ වාර්තා වුණා. පසුගිය දින 7 තුළදී පමණක් මෙරටින් ආසාදිතයින් 11,000 ඉක්මවා වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. COVID-19 ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයත් සමග ගත වූ දින 7 තුළදී මෙරටින් ආසාදිතයන් 11,300ක් වාර්තා වුණා. පසුගිය අප්‍රේල් 27 වනදා ආසාදිතයන් 1,111 දෙනෙකු වාර්තා වූ අතර අප්‍රේල් 28 වනදා ආසාදිතයන් 1,466ක්, අප්‍රේල් 29 වනදා ආසාදිතයන් 1,531ක් සහ අප්‍රේල් 30 වනදා ආසාදිතයන් 1,662ක් වාර්තා වුණා. මැයි පළමු වනදා ආසාදිතයන් 1,716ක්, මැයි දෙවනදා ආසාදිතයන් 1,891ක් වාර්තා වූ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1,923ක්. සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ අපේ රටේ COVID-19 ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙනවා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන්. මේ වන විට බස්නාහිර පළාතෙන් විතරක් ආසාදිතයින් 5,290 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. බස්නාහිර පළාතෙන් වාර්තා වූ ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ආසාදිතයන් 2,569 දෙනෙකු වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය දින 7 තුළදී ආසාදිතයන් 1,520 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1,200 දෙනෙක් වාර්තා වුණා. මේ අතර ගත වුණු දින 7 තුළ පමණක් ආසාදිත මරණ 62ක් වාර්තා වූ අතර එම සෑම දිනකදීම වාර්තා වූ ආසාදිත මරණ 5 ඉක්මවා ගියා. අප්‍රේල් 27 වනදා මරණ 8ක්, අප්‍රේල් 28 වනදා මරණ 6ක්, අප්‍රේල් 29 වනදා මරණ 6ක්, අප්‍රේල් 30 වනදා මරණ 11ක්, මැයි 1 වනදා මරණ 9ක්, මැයි 2 වනදා මරණ 9ක් සහ ඊයේ මරණ 13ක් වාර්තා වුණා. පසුගිය අවුරුදු සමයේ සෞඛ්‍ය උපදෙස් නොතකා හරිමින් ඇතැම් ජනතාවගේ වගකීම් විරහිත හැසිරීමත් සමග ගැටලු රැසකට මුහුණ දෙන්න මේ වන විට අපට සිදු වෙලා. ඒ අනුව රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයත් සමග රෝහල්වල පහසුකම්වලත් යම් ගැටලු සහගත තත්ත්වයක් පැන නැගී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. අපිට පේනවා මේ රෝගීන් අඳුනා ගැනීම සෑම දිනකම කිසිම පාලනයකින් තොරව වැඩි වෙමින් යන විත්තිය. අපේ රෝගීන් වැඩි වෙන විට රෝගීන්ට ලබා දීලා තියෙන ඇඳවල් ඉඩකඩ තාමත්ම ශීඝ්‍රයෙන් අඩු වෙමින් යනවා. දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් පිරමින් පවතින්නේ. ඉතින් ඒක නිසා තවත් ස්ථාන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට උත්සාහ දරමින් සිටිනවා. නමුත් මේ කොච්චර මධ්‍යස්ථාන හැදුවත් මේවා යම්කිසි අවස්ථාවක සම්තෘප්ත වෙනවා. අපි මූලිකව මේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවරවල් නොගත්තොත්. දෛනිකව කොරෝනා පරීක්ෂණ 25,000ක් සිදු කරන බවත් කොරෝනා රෝගීන් සඳහා තවත් ඇඳන් 10,000ක් ඉදිරි දෙසතිය තුළ වෙන් කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. එතුමිය මේ බව සඳහන් කළේ රට තුළ පවතින COVID-19 තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ විවාදයට සහභාගී වෙමින්. පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටීමේදී මුඛ ආවරණ පැළඳීම, දෑත් පිරිසුදු කිරීම, සමාජ දුරස්ථර භාවය පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ පිළිපදමින් සහයෝගය ලබා දෙන ලෙසත් පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් කාරණයක ඉල්ලා සිටිමි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩාව මගෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි ඇස්ට්‍රොසෙනෙකා එන්නතේ දෙවනි මාත්‍රා එන්නත බෙදා හැරීමට සියලු කටයුතු යොදාගෙන නැත කියලා. දෙවනි මාත්‍රාව බෙදා ගන්න කොහොමද? පළවෙනි මාත්‍රාව තියවල නැහැ. කොවිඩ් රෝගයට එන්නත හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ලෝකයේ තියෙන භයානක තවත් රෝගවලට නොයෙකුත් විදිහේ ප්‍රතිකාර හොයාගන්න පුළුවන් කමක් තිබුණත් අපේ රටේ විපක්ෂයට හැදිලා තියෙන රෝගයට නම් ලේසියෙන් කිසිම බේතක් එන්නතක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. දෙවනි මාත්‍රාව ගන්න බඩු නැහැ. දැන් මැයි මාසේ අග හෝ ඊළඟට ජූනි මාසේ අග හෝ කල්ලු ඉක්ුත් වෙන්න නියමිත මාත්‍රා ටික මම දැක්ක ලලිත් වීරතුංග මැතිතුමා ටීවී එකේ කියනවා. ඒ ටික
ගහන්න පුළුවන් ඒ ගහන්නත් පුළුවන් ලක්ෂ 2කමාරට. එතකොට ඉතුරු ලක්ෂ 6ට මේ වැක්සින් එක නැත්තම් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අපසරණයිද? අපිට ලක්ෂ 6ක එන්නත්වල ගැටලුවක් තියෙනවා. අපි ඒක හංගන්න දෙයක් නැහැ. විශේෂයෙන් මතක් කරන්න ඕන පළවෙනි මාත්‍රාව දීලා දැන් දෙවෙනි එක වෙනත් වැක්සින් එකෙන් දෙන්න පුළුවන්ද කියන පර්යේෂණ කෙරීගෙන යනවා. ඒක අපිට තීරණය කරන්න බෑ. ඒ පර්යේෂණ ප්‍රතිඵල අනුව ඉස්සරහට කොක්ටේල් එකක් සමහරට දෙන්න පුළුවන් වෙයි. මෙතන දේශපාලන තීන්දුව తీරන ගනිද්දි ඒ වෛද්‍යවරුන්ගේ මතය විශේෂ වෛද්‍යවරුන්ගේ මතයට අහුම්කම් දෙන්නේ නැතුව ඒව ඩෝසර් කරලා ආණ්ඩුව අද අත්නොමතික ගමනක් යන්නේ ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ තුන්වෙනි රැල්ල ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ රටේ විපක්ෂය ඉතිහාසයේ කවදාවත් අපි අපේ වයසට දැකපු දේශපාලන ඉතිහාසයේ කවදාවත් ජාතික ව්‍යසනයකදී ආණ්ඩුවට උදව් කරපු ඉතිහාසයක් නැහැ. දැන් භයානකම කාරණාව තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා තුල සමාජිකයෝ ගණනාවක් පන්නලා දමලා තිබෙනවා. කියන්නේ නම් ඉතින් ඉල්ලාසුණයි කියලා. ඉල්ලාසුනේ නැහැ. එලවලා දැම්ම. ඇයි? රජෙන් කිව්වා සයිනෝෆාම් එන්නතට අනුමැතිය දෙන්නේ කියලා. මේ අය කිව්වා ප්‍රමාණවත් තොරතුරු නැහැ. සයිනෝෆාම් එන්නතට අනුමැතිය දෙන්න. දැන් එතකොට අද එන්නත් හොඳද නරකද කියලා කියන්නේ දේශපාලඥයෝ. දැන් ස්පුට්නික් 5 ගේනවලු. සයිනෝෆාමුත් තියනවලු. බරපතල ප්‍රශ්නේ මොකද්ද? ලෝක සෞඛ්‍ය සංවිධානය මේවා නිර්දේශ කළා. අද අපි දිනකට PCR පරීක්ෂණ 25000කට අඩු වැඩි වශයෙන් සිදු කරනවා. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අපගේ මූලික උපාය මාර්ගය වන්නේ එන්නත් කරණයයි. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත අපේ ගරු විපක්ෂ නායකතුමා පැහැදිලි කරා ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගෙන නැහැ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ උපදේශනයේ තියෙන යම්කිසි රටක stringent authority දෙකකින් අනුමැතිය ලබා දීලා තියෙනවා නම් ඒ වගේම ඉමරතේ අපේ NMR එක නැත්නම් regulatory body එක එහෙම නැත්නම් නියාමන අධිකාරිය අනුමැතිය ලබා දෙනවා නම් ඒවා ඒ රටවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේ වර්ෂය අවසන් වීමට මත්තෙන් අපට එන්නත් අනුව අපේ රටේ ජනගහනයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණය කිරීමට අපිට හැකියාව තිබෙනවා. දැනට කොවිඩ් රෝගීන් සඳහා දල වශයෙන් ඇඳන් 13800ක් රෝහල්වල අප වෙන් කර තිබෙනවා. අද දිනේ ඉතිරි සති දෙක තුල රෝගීන් සඳහා තවත් ඇඳන් 10000ක් වෙන් කිරීමට අපි කටයුතු කරනු ලබනවා. අද ලංකාවේ රෝහල් තුල සාමාන්‍ය සිලින්ඩර් ඔක්සිජන් සිලින්ඩර් 24000ක් සහ ජම්බෝ සිලින්ඩර් 4000ක් අපි සතුව අදට තිබෙනවා. අප කඩිනමින් තවත් අමතර ජම්බෝ සිලින්ඩර් 7000ක් ඇනවුම් කරා. මේ සතියේ එයින් 400ක් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අප කොවිඩ් රෝගීන් සඳහා ICU ඇඳ 104ක් වෙන් කරනු ලැබුවා. අද ICU ඇඳන් 58ක අසාධ්‍ය තත්ත්වයේ ලෙඩුන් සිටිනවා. ඒ වගේම තවත් අමතර අවශ්‍ය වුණොත් ICU ඇඳන් 138ක් සහ HDU ඇඳන් 56ක් වෙන් කිරීම සඳහා අපි සූදානම් කර තිබෙනවා. තවත් COVID-19 ආසාදිතයන් 710 දෙනෙකු අද වාර්තා වුණා. ඒ අනුව අද දිනය තුල වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1860ක්. මේ අතර 2020 වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරුණා. එම ප්‍රතිඵලවලට අනුව 1,94,297 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මාස 12 වෙනිදා 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වුණු අතර ඒ සඳහා අයදුම්කරුවන් 3,62,24 දෙනෙකු පෙනී සිටියා. දෙවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648කදී විභාගයේ පැවැත්වුණු අතර රට තුළ පැවති කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම විභාගයේ පැවැත්වීමද විශේෂත්වයක්. එවන් පසුබිමක් තුළ පැවති විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 1,94,297 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති අතර එය 64.3% ප්‍රතිශතයක්. විෂයන් 3ක් සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 3,17,777ක් වෙනවා. එයින් 1,94,297ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව ලෙස අපිට සලකන්නට පුළුවන්. මේ විභාග ප්‍රතිඵල සිසුන්ට නිරීක්ෂණය කරන්නට පුළුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියන් ඔස්සේ www.doenets.lk කියන වෙබ් අඩවියත් ඒ වගේම www.results.exams.gov.lk කියන වෙබ් අඩවි දෙක ඔස්සේ මෙම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. එය ලබා දීමට අපි බලාපොරොත්තු වෙන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ. මේ අතර අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන කාලවකවානු සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා.
ලෝකයේ දියුණු රටවල් වල සාමාන්‍ය විශ්වවිද්‍යාලයට ඇතුල් වීම අවුරුදු 16 17 සිදුවෙන අතර ලංකාවේ විවිධ හේතුන් නිසා 19 20 වගේ කාල පරාසයක් තුල තමයි විශ්වවිද්‍යාලයට දරුවන් ඇතුල් වෙන්නේ. ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ කාල සීමාව අඩු කිරීමේ ව්‍යායාමයක් හැටියට ආපෝෂ සාමාන්‍ය පෙළ සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ පැවැත්වෙන විභාගය ඊට මාස 3කට පෙර ඒ කියන්නේ අගෝස්තු මාසයේ පැවැත්වීමට තීන්දුව කරනවා. උසස් පෙළ අගෝස්තු මාසයේ තිබෙන එක ජනවාරි මාසයට ගෙන ආපුවාම මාස 8ක ඉතුරුවක් දල වශයෙන් මාස 11ක ඉතුරුවක් එතන ඇති වෙනවා. ඒට අමතරව ප්‍රී කරෙක්ෂන් එම නැත්නම් නැවත සාමාන්‍ය පෙළ උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂාව අපිට සැකයක් තියෙනවා නම් අපි ඒකට නැවත වරක් පරීක්ෂණයක් ඉල්ලනවා. එතෙන්දී තවත් මාස 3ක 4ක කාලයක් යනවා. ඒ නිසා ඒ සියල්ල ඉවත් කිරීමට තීන්දුව කරලා තියෙනවා. එතන මේ මුළු ව්‍යායාමයේ තුලම මාස 14ක 16ක පමණ අඩුවක් ඇති වෙනවා. එතකොට අපි අර 19යි 20යි කාල සීමාව 17යි 18යි අතරට ගන්න ක්‍රමවේදයක් හැටියටයි මේක ගෙනල්ලා තියෙන්නේ. මේකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබලා දීලා තියෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තම සැමියා අත්අඩංගුවට ගැනීම අයුක්ති සහගත බව පවසමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියට බොදුබල සේනා සංවිධානය අද ප්‍රතිචාර දක්වමින් ලිපියක් යොමු කර තිබෙනවා. බොදුබල සේනා සංවිධානයේ රිෂාඩ් බදුද්දීන්ගේ බිරිඳ වෙත එම ලිපිය යොමු කරමින් දක්වා ඇත්තේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පිළිබඳව සාවද්‍ය කරුණු එම ලිපියේ අන්තර්ගත වන බවයි. අදාළ ලිපියෙන් බොදුබල සේනා සංවිධානයේ අවධානය යොමු කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදුද්දීන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳවයි. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම් පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් ලෙස රිෂාඩ් බදුද්දීන්ගේ බිරිඳ ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් කර තිබුණද එවැනි දෙයක් කොමිෂන් සභා වාර්තාවේ කිසිදු තැනක සඳහන් කර නොමැති බව බොදුබල සේනා සංවිධානය අදාළ ලිපියෙන් පෙන්වා දෙනවා. ඒ සමගින් අදට අප සමුගන්නවා. සුබරාත්‍රි. සුබරාත්‍රියක්.